දරුවනි අපි මේ දිනවල සාකච්ඡා කරමින් යන්නේ උසස් පෙළ ගිණුම් කරන විෂය ධාරාවේ වැදගත්ම පරිච්ඡේදයක් වන හවුල් ව්‍යාපාර ගිණුම් සම්බන්ධව. අපි පසුගිය ඒකක තුලින් ඒ සම්බන්ධ මූලික කරුණු අධ්‍යයනය කළා. දැන් අපි සාකච්ඡා කරන්නේ හවුල් ව්‍යාපාරවල මූල ප්‍රකාශ පෙළ කිරීම සම්බන්ධව. විශේෂයෙන්ම හවුල්කරුවන්ගේ සංඛ්‍යාව වෙනසක් නොවි පවතින අවස්ථාවක හවුල් ව්‍යාපාර මූල ප්‍රකාශ පෙළ කිරීම තමයි පසුගිය පාඩම් එකකින් ආරම්භ කළේ. අදත් කරන්නේ තවත් එවැනි අභ්‍යාසයක්. ඊට පස්සේ අපි ඉදිරියේදී කරමු හවුල්කරුවන් බඳවා ගැනීම සහ ඉවත් යාම සම්බන්ධ මූල ප්‍රකාශන. කරන අභ්‍යාසංක 28 රවි කවි සහ ගවි හවුල් ව්‍යාපාරයක් කරගෙන යන ලබන අතර පාසඳාන් දෑ ඔවුන්ගේ හවුල් ගිවිසුමේ ඇතුළත් කියලා කියනවා. එක ලාභාලාභ පිළිවෙලින් දෙකට එක අනුපාතයට රවි කවි සහ ගවි අතර බෙදිය යුතුයි. ලාභාලාභ අනුපාතය 2:1. 5:2 කියන එක. පාලන හවුල්කරු වශයෙන් සේවය කරන රවිට මාසකට රුපියල් 4000ක වැටුපක් කිරීම. මාසකට හැබැයි පාලන හවුල්කරුයා මාසකට 4000ක් යාර වැටුප් ගෙවන්න ඕනේ. 3 වර්ෂයේ ආරම්භයේදී ප්‍රාදාන ශේෂයන් මත 10%ක වාර්ෂික පොලියක් හවුල්කරුවන්ට හිමි. 4 ව්‍යාපාර ස්ථානයේ භාවිතා කරන්නේ ගවි සතු ගොඩනැගිල්ලක ඒ සඳහා රුපියල් 20000ක බදු කුලියක් අවුරුද්දකට ගෙවන්නට ඕනේ වාර්ෂිකව. හවුල්කරුවන් සපයා ඇති ණය මුදල් සඳහා වාර්ෂිකව 12ක පොලියකුත් ලබා දිය යුතුයි කියලා කියනවා. ඔය හවුල් ගිවිසුමේ කොන්දේසි ඊළඟට තිබෙනවා 2016 3:31 දිනෙන් අවසන් වසර සඳහා පිළියෙල කරන ලද ශේෂ පිරික්සුම බලන්න 2015 4ක තොගය ගැනුම් ගෙනීමේ කුලි වට්ටම් හරබර දෙපැත්තම තියෙනවා. හර තියෙන දුම් වට්ටම් බැල ලද වට්ටම් යන්ත්‍ර පිරිවැයට මෝටර පිරිවැයට ලීබඩු පිරිවැයට 2016 3:31 දිනට ශේෂ සඳහා වෙන් කිරීම. ඒ කියන්නේ 2016 3:31 කිව්වහම මේ අවුරුද්දත් ඇතුළත් මේ ප්‍රවර්තන වර්ෂයේ ඡය වෙන් කරලා තියෙන්නේ. සමුචිත ඡය වෙන් කිරීමේ ගිරිමේ තිබෙන්නේ අවුරුද්ද අග දක්වා ඡය වීම නම් ඒ කියන්නේ මේ අවුරුදු ඡයත් ඇතුළත් වෙලා තියෙනවා. මෙතන ඡය වෙන් කිරීම කියන්නේ සමුචිත ඡය යන්ත්‍රෝපකරණ සමුචිත ඡය 39000යි මෝටරත 195000යි ලීබඩු 40000යි. වෙළඳ නායකත්වය 1,70,000යි හවුල්කරුවන් ගැනලි රවි කවි ගවි ගැනලි වටිනාකම් දීලා තිබෙනවා. ඊට පස්සේ තියෙනවා ජංගම ගිණුම අවුරුද්ද මුල ශේෂයන් 2015 4ක ශේෂයන් තුන් දෙනාගේම එක්කෙනෙක් රවි ගිහර අනිත් දෙනාගේ බැර විකුණුම් තියෙනවා වෙළඳ නා හිමියෝ තියෙනවා බැංකු අයරාව තියෙනවා අතැති මුදල් තියෙනවා අවුරුද්ද මුල ප්‍රාර්ථනා ගිණුම ශේෂයන් තියෙනවා රවි කවි ගවි පරිපාලන වියදම් පරිපාලන කොම් සියලුම පරිපාලන වියදම් එකතුවක් වෙ තියෙන්නේ විකුණුම් වියදම් සහ ණය මුදල කවි ඊළඟට ඔබට දෙනවා අතිරේක තොරතුරු තව කිහිපයක්. එක 2016 3:31 දිනට ඉතිරි තොගය රුපියල් 1,29,000ක් වන අතර ඒ පිරිවැයට ඒක ශුද්ධ ප්‍රාප්තියක 1,20,000ක්ලු ඒක කපහැරීමකුත් තියෙනවා. දෙක කවි විසින් ලබාගත් ණය මුදල ලබා දීලා තියෙන 2015 9 කවිගේ ණය මුදල ලබා දීලා තියෙන ගිණුම් වර්ෂයේ මැදදී නේද? ගිණුම් වර්ෂය පටන් ගන්න 2015 4කනේ 9 කියන්නේ මාස 6කට පස්සේ. එයාට පොලි ගෙවන ඉතිරි මාස 6ට නේද? බොල් ණය වශයෙන් රුපියල් 10,000ක් කපහරින්නට ඕනි. 2016 3:31 දිනට උපචිත විදුලිය 4,000යි ඉදිරියට ගෙවූ දුරකථන වියදම් 4,500කුත් තියෙනවා. උපචිත විදුලිය 3,000යි ඉදිරියට ගෙවූ දුරකථන ගාස්තු රුපියල් 4,500යි. දෙකම පරිපාලන වියදම්. ණයගැතියන් සඳහා 5% අඩමාන ණය වෙන් කිරීමක්ද ඇති කළ යුතුයි. ඔබ විසින් අවශ්‍ය වන්නේ මෙන්න මේවා රවි කවි ගවි හවුල් ව්‍යාපාරයේ මේ තොරතුරු සැලකිලිට ගනිමින් 2016 3:31 දිනෙන් අවසන් වසර සඳහා එක ආදායම් ප්‍රකාශනය දෙක හවුල්කරුවන්ගේ ජංගම ගිණුම් 3 2016 3:31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. ආදායම් ප්‍රකාශනය කියවම සම්පූර්ණ ආදායම් ප්‍රකාශනය වෙළඳ ගිණුම ලාභාලාභ ගිණුම විසර්ජන ගිණුම කොටස් තුනම නියෝජනය කරන ආදායම් ප්‍රකාශනය. ජංගම ගිණුම හවුල්කරුවෝ 3 දෙනෙක් ඉන්නවා. ඊට අමතරව මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. හරි අපි රෝල් කරමු එහෙමනම්. පළමුවෙන්ම දැන් ගාන අපි කියවලා තියෙන අවශ්‍ය දේවල් රෝල් කරගමු. මුලින්ම ආදායම් ප්‍රකාශනය රෝල් කරන්න ඕනේ. මේ බලන්න ආදායම් ප්‍රකාශනය මම ඉදමත නිසා කොටස් දෙකකට දක්වලා තියෙන්නේ. රවි කවි හා ගවි හවුල් ව්‍යාපාරය 2016 මාර්තු 31 දිනෙන් අවසන් වූ වසර සඳහා ආදායම් ප්‍රකාශනය. උඩින්ම විකුණුම් දාන රූලක් දෙකක් යවලා ඊට පස්සේ විකුණුම් පිරිවැය දාන පෙළ 7ක් 8ක් යවලා වෙනත් ආදායම් තිබුණා අපි දැක්කලා දවට්ටම් මෙහෙම තිබ්බනේ. ඒ රූලක් දෙකක් යවලා ඊට පස්සේ එනවා මෙහෙම වියදම්. මෙහෙම වියදම් සහ මේ විසර්ජන කොටසත් මේකෙම ඇතුළත් වෙන්නේ. ඒ හින්දා මෙතනින් පල්ලට පෙළ 15 16ක් විතර ගන්න. මොකද විසර්ජන උනා පෙළ 10ක් විතර ඕනේ. මේ වියදම් කියලා දාලා ඉතින් පල්ලා සුද්ධ ලාභයේ බෙදහැරීමේ දෙකම ඇතුළත් වෙනවා. පැහැදිලිද? හොඳයි. ඊට පස්සේ අපෙන් අහලා තියෙනවා දෙවෙනි කොටස වශයෙන් හවුල්කරුවන්ගේ ජංගම ගිණුම්. හවුල්කරු 3 දෙනෙක් ඉන්නවා.
මම කෙටියෙන් දැම්ම රවි කවි ගවි කියන එක ඉංග්‍රීසි අකුරු දැම්ම. ඔයගලන්ට රවි කවි ගවි කියලා ලියන්න පුළුවන්. බැලපැත්තේ තමයි රවි කවි ගවි. හරි නේද? ජංගම ගිණුම් ඔය ආකාරයෙන් රුල් කරන අනුතිරු ක්‍රමයට ඊට පස්සේ ඔබෙන් ඉල්ලනවා මූල තත්ත්ව ප්‍රකාශනය. ඒක තීරු තුනක් සහිතව රුල් කරන්න ඕනි. මූල තත්ත්ව ප්‍රකාශනය මේ ආකාරයට එන්න ඕනි. තීරු තුනක් සහිතව ගන්න. ඔබ දැන් හොඳාකාරව දන්නවා ගණනාවක් හදලා දැන් අවබෝධය තියෙනවානේ. රවි කවි සහ ගවි හවුල් ව්‍යාපාරයේ 2016 මාර්තු 31 දිනට මූල තත්ත්ව ප්‍රකාශනය. මේ ගණන දහස් වලින් සෑදීම ටිකක් අසීරුයි. මොකද අන්තිම ඉලක්කම් තුනම 0.9 තිබුණා. ඒ නිසා දහස් වලින් හදන්න කිව්වොත් දශම ගණන් එනවා. ඒ නිසා අපි සාමාන්‍ය ගණන් වලින් හදමු. ජංගම නොවනවත්කම් දේපල පිළිතුපකරන පිරිවැය සමුච්චිතචය ධාරණාගය පෙළ 4ක් විතර යවලා ජංගවත්කම් පෙළ 5ක් විතර යවලා මුළුවත්කම් එකතු වෙනවා. ඊට පස්සේ හිමිකම හා වගකීම් හිමිකම යටතේ ජංගම ප්‍රාර්ථනා හා ජංගම ගිණුම් ලියන පෙළ 6ක් 7ක් විතර ගන්න. ජංගම නොවන වගකීමක් දෙකක් තිබ්බා. ජංගවයිකීම් දාන ඉඩ කර තියන්න. මේ ආකාරයෙන් තමයි මූල තත්ත්ව ප්‍රකාශනය රුල් කරලා තියෙන්නට ඕනේ. දැන් අපි පියවර දෙකක් සම්පූර්ණයි. ගණන කියවීම කළා, අභ්‍යාසය කියවීම කළා. අභ්‍යාසයේ ඉල්ලා තිබෙන දේවල් රුල් කිරීම කළා. ඊළඟට මොකද කරන්නේ? ගණන සෑදීම ආරම්භ කරමු. කොතනින්ද පටන් ගන්නෙ? ගැලපුම් සටහන් වලින්. ගැලපුම් සටහන් ශේෂ ප්‍රේක්ෂක වල උඩින් තියෙන්න පුළුවන්, යටින් තියෙන්න පුළුවන්. උඩින් තියෙනවෙන් පටන් ගමු. හැබැයි හොඳට අවබෝධයෙන් ඉන්නේ සමහරක් ගැලපෙන්නේ උඩ තියෙන ඒවාට පහළ තියෙන ඒවා සම්බන්ධකමක් තියෙන්න පුළුවන්. එහෙම වුණොත් හරියට නිවැරදිව හරියට අවබෝධ ගලප ගන්න. ගණන මුලින්ම ගණන අපෙන් කියනවා මෙහෙම පැරණි හවුල් ව්‍යාපාරයේ හවුල්කරුවන්ගේ හවුල් ගිවිසුමේ මෙන්න මෙහෙම කොන්දේසි තියෙනවා. ලාභාලාභ බෙදාගන්නේ දෙකට එක අනුපාතයට. ලාභ බෙදා ගැනීමේ අනුපාතය අපිට වැදගත් වෙන්නේ ලාභ කොටස් බෙදනකොට දැම්ම නෙවෙයි. ඊට පස්සේ කියන පාලන හවුල්කරු වශයෙන් සේවය කරන රවිට මාසකට 4000ක වැටුපක් හිමි. උතර පාලන හවුල්කරු රවිට මාසකට රුපියල් 4000ක වැටුපක් හිමි. 4000 වැඩි කිරීම 12. ඒ කියන්නේ 48000ක වසරක වාර්ෂික වැටුපක් හිමි. දිසරහන ලාභාලාභ විසර්ජන කිරීම හර ජංගම කිරීම බැර. අපි ලාභාලාභ විසර්ජන කිරීමට දාමු. විසර්ජන කිරීම කියන්නේ මේ ආදායම් ප්‍රකාශනයේ පහළ කොටස මේ මෙහෙම වියදම් වලට පහලින් ගන්න මෙන්න මේ දහරින් ගන්න පිළි 8ක් විතර උඩින් මෙහෙම ගන්න. හවුල් වේතන රවි නේද? රවි මාසයකට 4000 නම් අවුරුද්දකට 48000ක් වෙනවා නේද? රවි විතරක් ඉන්න නිසා මම කෙලින්ම කොනේම තුන දාන්නම් වරහන් තුන 48000යි හවුල් වේතන. එක්කෙනානේ ඉන්නේ. අඩු කරන නිසා ලාභයෙන් අඩු කරන නිසා තමයි වරහන් දැම්මේ. විසර්ජන කිරීම හර ජංගම කිරීම බැර. රවිගේ ජංගම කිරීම බැර කරන්න උඩින්ම ආරම්භක ශිෂ්‍යරිට තියෙනවා මෙහෙම වැඩ කරන වේතන කියලා රවිට 48000ක්. හරිද? හොඳයි. බලන්න ඊළඟට තියෙන කොන්දේසිය මොකක්ද කියලා ඊළඟට තියෙන කාරණේ වසර ආරම්භක ප්‍රාර්ථනා ශේෂයන් මත 10ක වාර්ෂික පොලියක් හවුල් කරොට හිමි. හවුල් ප්‍රාර්ථනා පොලිය දිසරහන විසර්ජන කිරීම හර ජංගම කිරීම බැරනේ ඒකත් විසර්ජන කිරීම හර කරමු. හවුල් වේතන වලට පාලින් යමන ලියන ප්‍රාර්ථනා පොලිය රවි කවි ගවි නැත්නම් RKJ එක දැම්මත් කමක් නැහැ. රවිගේ ප්‍රාර්ථනා කීයක් තියෙනවද? 10ක පොලියක් දෙන්න කියන ප්‍රාර්ථනා තියෙන රවිගේ මේ තියෙන ප්‍රාර්ථනා ගිණුම් ඉතින් ප්‍රාර්ථනා ගිණුම් රවි 1,50,000යි නේද? 1,50,000ට 10ක් කියන්නේ කීයද? 15000යි. කවිත් 1,50,000 15ක් කියන්නේ 15000යි. ගවි 75000 මේ 10ක් කියන්නේ 7500. ඒක 15000 7500 තමයි ප්‍රාර්ථනා පොලිය එන්නට ඕනේ නේද? ප්‍රාර්ථනා පොලිය කවි 15000යි. කවිත් 15000යි. ගවි 7500 නේ. ඔමයි ප්‍රාර්ථනා පොලිය එන්නට ඕනේ. ප්‍රාර්ථනා පොලිය තුනේ එකතුව 30000 37500යි. වරහන්තෝ දැම්ම අඩු කරන්න ඕන නිසා ප්‍රාර්ථනා පොලි ලාභාලාභ විසර්ජන කිරීම හරනේ ජංගම කිරීම බැර කරන්න. ඔයාලගේ ජංගම කිරීම බැර කරන්න ඕනේ ප්‍රාර්ථනා පොලි කියලා 15000
15,000යි 7,500යි. හරි නේද? හරි. ප්‍රාර්ථනා පොලේ ගැලපීම කළා. ඊට පස්සේ බලන්න මොකක්ද තියෙන්නේ කියලා. ඊළඟ ගැලපීම දෙක ගැලපීම දෙක කළා, තුනක් කළා. 4 ව්‍යාපාර ස්ථානයේ සඳහා ව්‍යාපාර ස්ථානයේ කවි මේ ගවි කියන කෙනාගේ සතු ගොඩනැගිල්ලක ව්‍යාපාරය කරගෙන රුපියල් 20000ක් වාර්ෂිකව ගෙවන්න ඕන. මේ ව්‍යාපාරයේ පවත්වාගෙන යන්නේ ගවි කියන හවුල්කරුවට අයිති ගොඩනැගිල්ලක. ඒ සඳහා වාර්ෂික බදු කුලිය වශයෙන් රුපියල් 20000ක් ගෙවන්න ඕන. දිසරාණ ලාභාලාභ ගිණුම හර ගවිගේ ජංගම ගිණුම බැර. ලාභාලාභ ගිණුම හර කරන මෙහෙයුම් වියදමක් වශයෙන් ගොඩනැගිලි බදු කුලිය 20000ක් නේද? ලාභාලාභ ගිණුම හර කරන්න මෙහෙයුම් වියදමක් වශයෙන් ගොඩනැගිලි බදු කුලිය මේ විදිහට දාගන්න. ගොඩනැගිලි බදු කුලිය 20000යි. කාටද මේක අයිති ගෙවන්න ඕනේ? ගවීට. ගවිගේ ජංගම ගිණුම බැර කරන්න. ගවිගේ ජංගම ගිණුම බැර කරන්න 20000ක් ගවීට 20000ක් බැර කරන්න බදු කුලිය කියලා. උත්තර ගොඩනැගිලි කුලිය ඕන එක. පැහැදිලිද? හොඳයි. හොඳයි. බලන්න පස්වෙනි ගැලපිල්ල හවුල්කරුවන් විසින් සපයා ඇති ණය මුදල් සඳහා 12%ක වාර්ෂික පොලියක් බැර කළ යුතුයි. අවුරුදු 12%ක්. දැන් මෙතන හවුල්කරුවෙක් ණය මුදලක් දීලා තියෙනවා නේද? බලන්න ශේෂ පරීක්ෂණයෙන් ඔබ දැක්කා. මෙතන ණය දීලා තියෙන කවුද? අමිත අන්තිමට දෙනවා. ණය මුදල කවි. කවි ණය මුදලක් දීලා දෙනවා රුපියල් 1,50,000ක් නේද? මේකට අවුරුද්දකට 12%ක පොලියක් ගෙවිය යුතුයි කියලා හවුල් කිවිසීමේ තියෙනවා. තව තැන ගැලපිල්ලක තිබුණ මතකද ණය මුදල් දුන්නේ කවද්ද කියලා? මේ තියෙන 15 තියෙන ගැලපිල්ල තිබුණා මේ බලන්න මේ. කවි ණය මුදල් දීලා තියෙන 2015 9:30. එහෙනම් කවිගේ ණය මුදල සඳහා 12%ක වාර්ෂික පොලියක් ගෙවිය යුතුයි. ඒ පොලිය මේ අවුරුද්දට අයිති වෙන්නේ මාස කීයක්ද? 9 තියෙන මාර්තු 31කට මාස 9ක්. එහෙනම් ඔයාලා පෙරවැඩ කරලා ගන්න ඕනේ කවිගේ ණය සඳහා පොලිය. මම ලියනම් පෙරවැඩ වල එක පෙරවැඩ එක කවිගේ ණය පොලිය රාත්‍රී මාස 6නේ. මාස 6 ආවේ කොහොමද? සැප්තැම්බර් තියෙන මාර්තු 31කට නේද? ණය මුදල් තිබුණ 1,50,000ක්. මේකට 12%ක් සහ 12.6ක්. 1,50,000 12යි සහ 12.6යි නේද? ඒතකොට බලන්න ඕනේ කීයද ණය පොලිය ඉන්නේ කියලා. ණය මුදල 1,50,000 අපි නැවත පරීක්ෂා කරලා බලමු. ණය මුදල 1,50,000යි වාර්ෂික පොලිය අනුපාතය 12යි. 12 ගානේ මාස 6ක් නේද? ඒතර බලමු කීයද පොලි ප්‍රමාණය ඉන්නේ කියලා. මෙතන ඉතින් ලේසියෙන්ම ගන්නත් පුළුවන්කම තිබෙනවා. මෙතන ගත්ත දැන් මෙහෙ දොලාට මෙහෙ දොලා කැපුණා. මේ බින්දුවකට මේ බින්දුව කැපුණා. 1050ව 6ක්. ඒතර කීයද? 1050ව 6 10ව 6 කියන 6 10 50 300 6300 නේද? ණය පොලිය වෙන්නේ 6300යි. හරිනේ? 1,50,000ට 12යි 12.6යි. එතකොට 1050ව 6ක් නේද? හරි 6300යි ණය පොලිය. ණය පොලිය දිස්සටාල මොකද්ද? වියදමක් වශයෙන් මෙහි වියදම් වල දාන්න ණය පොලිය 6300යි. ඒක බැර වෙන්න ඕනේ කවිගේ ජංගම ගිණුමට. කවිගේ ජංගම ගිණුමට බැර වෙන්න ඕනේ ණය පොලිය කියලා 6300ක්. කවිගේ ජංගම ගිණුමට බැර වෙන ණය පොලිය කියලා 6300ක්. හරි නේද? හොඳයි. ඊළඟට බලන්න උඩින් තියෙන ගැලපිලි ටික හරි. ඊට පහලින් ශේෂ පරිස්සමර පහලින් තියෙන ගැලපිලි තමයි මේ තිබුණේ. මොකද්ද බලන්න? එක ඉතිරි තොග 1,29,000කට අගය කරනවා පිරිවැයට. ඒ චුද්ධ පොළොද්දගේ 1,29,000. ඒකේ තොග ලියහැරීමකුත් තියෙනවා නේද? හරි. අපි වාර්තා කරමු නම් පෙරවැඩවල මෙහෙම අපි ගමු පෙරවැඩ අංක 2 කියලා. මෙව ගන්නම්. අවසන් තොග ගිණුම හරි. ඉතිරි තොගේ පිරිවැය කීයද ළමයි? ඉතිරි තොගේ පිරිවැය අපිට දෙනවා 1,29,000යි. සුද්ධ පොළොද්දගේ 1,29,000යි නේ. අපි තොග ගැලපිලි කළා අපිට කලින්.
ඉතුරු තුගේ පිරිවැය දිස්ත්‍රාණ මොකද්ද? අවසාන තුක ගිණුම හර වෙළඳ ගිණුම බැර. හර කරන වෙළඳ ගිණුම කියලා 1,29,000ක්. වෙළඳ ගිණුම බැර කරනවා කියන්නේ ආදායම් ප්‍රකාශනයේදී විකුණුම් පිරිවැය සෙවීමේදී අඩු කරන්න ඕනේ. විකුණුම් පිරිවැය සෙවීමේදී අඩු කරන්න ඕනි 2016 3.31 තොගය මම දාන පළමු තීරුවට වරහන් තුල 1,29,000ක්. නමුත් මේ තොගේ සුද්ධ පළත් දගය ඔබ දකිනවා ගාණ කියනවා 1,20,000යි කියලා. එහෙනම් තොග ලියහැරීම කීයද? තොග ලියහැරීම 1,29,000 ඍණ 1,20,000. රුපියල් කීකින්ද? 9,000කින් ලියහැරෙන්න ඕනේ. තොගෙන් පාඩුවක් වෙලා තියෙනවා. අගේ අඩු වෙලානේ 9,000. තොග ලියහැරීමේ ගිණුම හර අවසන් තොග ගිණුම බැර. අවසන් තොග ගිණුම බැර කරන 9,000ක් ලියහැරීම කියලානේ. මෙතන බැර 9,000ක් තොග ලියහැරීමේ ගිණුම හර. තොග ලියහැරීමේ ගිණුම හර කියන්නේ මෙහෙයුම් ප්‍රකාශනයේ ආදායම් ප්‍රකාශනයේ මෙහෙයුම් වියදමක් වශයෙන් ගන්න ඕනේ. තොග ලියහැරීම කියලා 9,000. ආදායම් ප්‍රකාශනයේ මෙහෙයුම් වියදමක් සේ ගන්න ඕනේ. තොග ලියහැරීම 9,000යි. ඊළඟට 9,000 තොග ලියහැරීමේ ගිණුම හර හේවත් ආදායම් ප්‍රකාශනයේ හර තොග ගිණුම බැර කළානේ. තොග ගිණුම බැර කළායින් පස්සේ දැන් තොග ගිණුමේ ඉතිරි ශේෂය තමයි අපි දාන්නේ කොහරද? මූලතත්ත්ව ප්‍රකාශනයේ ජංගවත්කම් නේද? බලන්න කීයද කියලා? 1,29,000න් 9,000 අඩු කළාම මෙන්න ඉතිරි ශේෂය එනවා බලන්න කීයද? 1,20,000යි. මේක තමයි යන්නේ ජංගවත්කම් වලට. දාගන්න ජංගවත්කම් වලට මූලතත්ත්ව ප්‍රකාශන ජංගවත්කම් වල දාගන්න තොගය කියලා මූලතත්ත්ව ප්‍රකාශන ජංගවත්කමක් ලෙස දාගන්න තොගය 1,20,000යි. ජංගවත්කම් වල තොගය මැදට දාගන්න 1,20,000යි. හැදෙයිද? හොඳයි. හරි. බලන්න ඊළඟට තියෙන ගැළපෙල්ල මොකද්ද කියලා. පළවෙනි ගැළපෙල්ල කරා තොගය හරි. දෙක කවිගේ ණය මුදල ලබාගත් දිනේ දුන්න අපි යනු ණය පොලි මාසායකට ගත්ත ඒ නිසා ඒකත් හරි. තුන බොල් ණය 10,000ක් කපහරන්න ඕනේ. බොල් ණය කපහරීම දිසටහන බොල් ණය ගිණුම හර ණය ගැතිය බැර. බලන්න ශේෂ පරිච්ඡේදයේ මීට කලින් බොල් ණය කියලා ගිණුමක් තියනවද කියලා? බොල් ණය කියලා ගිණුමක් නැහැ. හරි. එහෙනම් බොල් ණය ගිණුම හර වෙනවා. කියන ආදාය ප්‍රකාශනයේ හර ණය ගැතිය බැර කරනවා. කියන මේ ණය ගැතියකින් 10,000ක් අඩු වෙනවා. ණය ගැතිය 1,70,000ක් තියෙනවනේ. ඒකෙන් 10,000ක් අඩු වෙන්නට ඕනේ නේද? හරි. 10,000 බොල් ණය ගිණුම හර කියන ආදාය ප්‍රකාශන දාගන්න මෙහෙම වියදමක් වශයෙන් ආදාය ප්‍රකාශනය යාලා මෙහෙම වියදමක් වශයෙන් දාගන්න බොල් ණය 10,000ක්. බොල් ණය 10,000යි. ඒ බොල් ණය 10,000 අර කළ ණය ගැතියන්න බැර කරනවනේ. දැන් ණය ගැති ශේෂය කලින් තිබුණ 1,70,000ක් නේද? 1,70,000න් දැන් 10,000ක් අඩු වෙනවනේ. දැන් ණය ගැතිය 1,60,000යි දාගන්න ජංගමවත්කම් වල ණය ගැතියෝ අඩමාන ණය ගැලපිල්ලක් කරලා නැහැ මේ ගානේ. බොල් ණය විතරයි තියෙන්නේ. ණය ගැතියෝ නම් එන්නේ ජංගමවත්කම් වල දාගන්න ණය ගැතියෝ ළමයි දැත්ත බොල් ණය කපහැරීම රුපියල් 10,000 අපි දැන් වාර්තා කළා. බොල් ණය ගිණුම හර ණය ගැතිය බැරනේ. බොල් ණය ගිණුම හර කළා වෙනකොට අපි ආදායම් ප්‍රකාශනයේ මෙහෙම වියදමක් වශයෙන් හර කළා. ණය ගැතිය බැර කළා කියන්නේ ණය ගැතියෙන් දැන් 10,000ක් අඩු කරන්නට ඕනේ. මෙතන වෙළඳ ණය ගැතියෝ වෙළඳ ණය 10,000ක් 1,70,000 මේකෙන් 10,000ක් අපි අඩු කරනවා. ඒතකොට දැන් මේ ණය ගැතියන්ට තව ගැළපිල්ලක් කරන්න තියෙනවා. මේ අන්තිම ගැළපිල්ල අංක 5 ණය ගැතියන් සඳහා අඩමාන ණය වෙන් කිරීම 5% කළ යුතුයි. ඒ නිසා මෙතෙන්දී ණය ගැතිය 1,70,000න් 10,000 අඩු කළා ඉතිරි 1,60,000 දාගන්න ඕනේ මූලතත්ත්ව ප්‍රකාශනයේ අඩමානය අඩු කිරීම කළ හැකි වෙන පරිදි දාන්නට ඕනේ. අඩමානය වෙන් කිරීම කළ හැකි වෙන පරිදි තමයි දාන්නට ඕනේ. ජගවත්කම් වල ණය ගැතියෝ කියලා මෙන්න මෙහි වම් පසෙන් දාපු ණය ගැතියෝ කියලා 1,60,000යි. 1,60,000ක් උනේ ඇයි? 1,70,000ක් තිබුණා 10,000 බොල් ණය කපහැරිය. වම් පසෙන් දැමේ පසු අඩමාන ණය ගැලපිල්ලක් මෙතනට සම්බන්ධ වන නිසා. හොඳයි. ඊළඟ ගැලපිල්ල බලන්න තුන්වෙනි එක හතරවෙනි එක
හතරවෙනි කලපිල මෙහෙමයි තියෙන්නේ. වසර අවසාන උපචිත විදුලිය 3000ක් තියෙනවා. ඉදිරියට ගිය දුරකථන ගාස්තු 4500ක් තියෙනවා. දැන් ශේෂ්ඨ පරීක්ෂමේ විදුලිය හා දුරකථන ගාස්තු කියලා වියදම් වෙලෙනව නැහැ. මේ බලන්න. හැබැයි විදුලියත් දුරකථන ගාස්තු ඇතුළත් වෙන්නේ කොහාටද? පරිපාලන වියදම් වලට නේ. එන මේ පරිපාලන වියදම් තියෙනවා දැන්ට 98200ක්. ඒතර විදුලි ගාස්තුත් අන්තර්ගත වෙන්න ඕන අනිවාර්යෙන් පරිපාලන වියදම් වලට. දුරකථන ගාස්තුත් අන්තර්ගත වෙන්න ඕන අනිවාර්යෙන් පරිපාලන වියදම් වලට. එහෙනම් පරිපාලන වියදම් වලට උපචිත විදුලිය එකතු වෙන්න ඕන ඉදිරියට ගෙවූ දුරකථන ගාස්තු අඩු වෙන්නට ඕන නේද? එහෙනම් මම පෙන්නන්නම් ඔයාලට මේ පෙර වැඩවල එක බලන්න. ප්‍රඩංක 3 වාර්ෂික පරිපාලන වියදම් එමය ගන්නේ. පරිපාලන වියදම් තියෙනවා ශේෂ පරීක්ෂමේ කීයක්ද බලන්න. ශේෂ පරීක්ෂමේ පරිපාලන වියදම් කියලා තියෙනවා 98200ක් නේද? 98200යි උපචිතයිල විදුලිය 3000ක් නේද? උපචිත විදුලිය කීයක් තියෙනවද මෙතන? උපචිත විදුලිය තියෙනවා 3000ක්. එහෙනම් මේක උපචිත විදුලිය එකතු වෙන්න ඕනේ. එකතු කළා උපචිත විදුලිය. අයි විදුලිය කියන මහර උපචිත විදුලිය බැලන්නේ විදුලිය කියන මහරට එකනේ වියදම් වලට එකතු වෙනවනේ 3000. එතන එකතු කරාම 3 11යි 10 1,1200 නේද? අඩු කරන්නට ඕනි ඉදිරියට ගෙවූ මොනවද තියෙන්නේ ඉදිරියට ගෙවූ තියෙනවා ළමයි මේ තියෙන්නේ දුරකථන ගාස්තු 4500 ඉදිරියට ගෙවූ වියදම් අඩු වෙන්න එපා. ඉදිරියට ගෙවූ දුරකථන 4500 අඩු වෙන්න ඕනේ. ඒතර බලන්න එහෙනම් මේක තමයි වාර්ෂික වියදම. ඒතර කීයද බලන්න වාර්ෂික වියදම 0.0යි 3.5 ගාම 7යි 14 ගාම 6යි 96700 නේද? තැප 12යි 11යි. ඔව්. ඒ තමයි වාර්ෂික වියදම. වාර්ෂික වියදම වෙන්නේ පරිපාලන වියදම් වල 96700යි. ඒක තමයි ආදායම් ප්‍රකාශනට යන්නට ඕනේ. එතකොට මේ උපචිත ගාන ජංගම වගකීම් ඉදිරියට ගෙවපු ගාන ජංගම වත්කම්. අපි දාකම ආදායම් ප්‍රකාශනයට 96700ක් පරිපාලන වියදම් කියලා. ආදායම් ප්‍රකාශන දාගමු පරිපාලන වියදම් කියලා 96700 නේද? නැවත බලන්න හරිද කියලා ඉලක්කම 96700 නේද? ඔව්. 3000 එකතු වුණා 4500 අඩු වුණා නේද? හරි. මේ උපචිත විදුලිය 3000 මේ කොහරද යන්නේ? ජංගම වගකීම්. දාගන්න ජංගම වගකීම් වල මුල තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වගකීමක් ලෙස දාගන්න උපචිත විදුලිය කියලා 3000ක්. ඒ වගේම ඉදිරියට ගෙවූ දුරකථන ගාස්තු තියෙනවා 4500ක ජංග වත්කම්. ජංග වත්කම් වල ණය ගැතෙන පාලින් අඩමාන්නේ අඩුකාන් තවර උලක් තියලා දාන්න. ඉදිරියට ගෙවූ දුරකථන. මම ගණන් 4500යි. මේ ණය ගැතෙන පාලින් අඩමාන්නේ ගලප ගන්න උලක් තියලා දාගන්න මේ ඉදිරියට ගෙවූ දුරකථන ගාස්තු 4500යි. පැහැදිලි නේද? හරි. ඊට පස්සේ බලන්න ඊළඟ ගැලපිල්ල මොකද්ද කියලා. ඊළඟට අපිට කරන්න තියෙන්නේ අවසාන ගැලපිල්ල 5. ඉතින් ණයගැතියන් සඳහා 5% අඩමාන ණය වෙන් කිරීමක් කළ යුතුයි. ණයගැතියන්ට 5% අඩමාන ණය වෙන් කරන්න කියනවා. මීට කලින් බලන්න ශේෂ පරිශ්‍රමයේ අඩමාන ණය වෙන් කරලා තියෙනවද? ශේෂ පරිශ්‍රමයේ ණයගැතියන් සඳහා මීට පෙර අඩමාන ණය වෙන් කරලා නැහැ. එහෙනම් අඩමාන ණය වෙන් කරන්න තියෙන අවසාන ණයගැතියන්ට 1,60,000 ණයගැතියෝ 5%. ඒක බලන්න උත්තරේ කියලා දෙන්නේ කියලා. මීට කලින් අඩමාන ණය වෙන් කිරීමක් නැහැ. දුර ගැලපිලි අංක 4 අඩමාන ණය ගැතින 1,60,000ක් නේද? 1,60,000ට 5%. 1,60,000ට 5% කියන්නේ 10ක් නම් 16 10 5% කියන්නේ කීයද? 8,10 නේ. අඩමාන 8,10 නේ. 1,60,000ක් සුද්ධ ණය ගැතිය දැන්ට බොල් ණය අඩු කරලා පසු ණය ගැතිය. ඒකට 10ක් නම් 16 10 5% කියලා 8,10 නේද? 8,10 දිසරාණ කියන්නේ අඩමාන ණය ගිණුම හර අඩමාන ණය වෙන් කිරීමේ ගිණුම බැර. අඩමාන ණය ගිණුම හර කියන්නේ ආදායම් ප්‍රකාශනයේ මෙහි වියදමක් වශයෙන් දාගන්න. ආදායම් ප්‍රකාශනයේ මෙහි වියදමක් වශයෙන් දාගන්න අඩමාන ණය
8,000යි. ඒක අඩමාන ණය වෙන් කිරීමේ කිරීම බැර ඒක අපි මූල තත්ත්ව ප්‍රකාශනයේ ජංගවත්කම් වල ණයගැතියන්ගේ අඩු කළ පෙන්නමු. මූල තත්ත්ව ප්‍රකාශනයේ ජංගවත්කම් වල ණයගැතියන්ගේ අඩු කළ පෙන්නමු. අඩමාන ණය වෙන් කිරීම කියලා. අඩමාන ණය වෙන් කිරීම වරහන් සොදාගෙන 8,000. තොර ණයගැතියන්ගේ ධාරණාගේ කිදෙනම් 1,60,000න් 8,000ක් ගියාම 1,50,2,000යි. ණයගැතියන්ගේ ශුද්ධ වටිනාකම හැවත් ධාරණාගේ 1,50,2,000යි. දැන් ඔන්න අපි ගැළපිලි සටහන් සියල්ලම ශේෂ පරිසර උඩින් තියෙන ගැළපුම් හා පහළින් තියෙන ගැළපුම් සියල්ලම සාකච්ඡා කළ ඉවරයි. දැන් අපිට තියෙන ශේෂ පිරික්සුමේ තිබෙන සංඛ්‍යා අදාළ ස්ථාන වලට ඇතුළත් කරන්න. ශේෂ පිරික්සුමේ තියෙන සංඛ්‍යා මෙහෙමයි බලන්න. ආරම්භක තොගය 60,600යි. ආරම්භක තොගය දාගන්න ආදායම් ප්‍රකාශනය විකුණුම් පිරිවැයට දාගන්න මුලින්ම 2015 4.1 තොගය කීයද ආරම්භක තොගය තිබුණේ 60,600යි. 60,600යි. ඊළඟ බලන්න මොනවද තියෙන්නේ කියලා. ගැනුම් 4,50,000යි. ගැනුම් ආරම්භක තොගයට පහලින් දාගන්න. ගැනුම් 4,50,000යි. හරි නේද? හරියටම දාගන්න 4,50,000යි. ගෙනීමේ කුලි 15,000යි. ගෙනීමේ කුලි ගැනුම් වලට පහලින් දාගන්න. ගෙනීමේ කුලි 15,000යි. ඊළඟට වට්ටම් හර 7,900යි බැර 11,100යි. හර තියෙන දුන් වට්ටම් දාගෙන ආදායම් ප්‍රකාශනයේ මෙහෙම වියදමක් වශයෙන් ආදායම් ප්‍රකාශනයේ මෙහෙම වියදමක් වශයෙන් දාගන්න. මේ වියදම වල දාගන්න දුන් වට්ටම් කීයද 7,900ක් නේද? 7,900යි. ඊළඟට ලද වට්ටම් 11,100ත් ලද වට්ටම් ඒ දළලාවට පහළ එකතු වෙනවා වෙනත් ආදායමක් වශයෙන්. දළලා වෙනත් ආදායම විදිහින් දාගන්න ලද වට්ටම් කීයද ගණන 11,100යි. ලද වට්ටම් 11,100යි. right. ඊට පස්සේ බලන්න ශේෂ පිරික්සීම මොකක්ද තියෙන්නේ කියලා. යන්ත්‍රෝපකරණ පිරිවැය මෝටරත පිරිවැය ලීබඩු පිරිවැය දාගන්න මුළු තත්ත්ව ප්‍රකාශනයේ ජංගම නොවන වත්කමක් වශයෙන් ඒ වත්කම් තුන කොහොමද? යන්ත්‍රෝපකරණ පිරිවැය 3,90,000යි. යන්ත්‍ර හා උපකරණ පිරිවැය 3,90,000යි. හරි නේද? ඊළඟට මෝටරත පිරිවැය 4,50,000යි. මෝටරත පිරිවැය 4,50,000යි. ඊළඟට ලීබඩු පිරිවැය 1,35,000යි. ලීබඩු පිරිවැය 1,35,000යි. අපි පිරිවැය දාගත්තා මුළු තත්ත්ව ප්‍රකාශනයේ දේපොළ පිරිත උපකරණ යටතේ. මේ අපි සාමාන්‍යයෙන් දන්න දේවනෝදාකාරම් නේද? ඊළඟට තියෙනවා ඡය වෙන් කිරීම 2016 මාර්තු 31 දිනට. ඒ කියන්නේ අවුරුදු අවසන් දිනට නේද? යන්ත්‍ර 39,10 ඡය වෙන් කිරීම. යන්ත්‍ර 39,10 සමුචිත ඡය. ඊළඟට මෝටරද සමුචිත ඡය 1,95,000යි. මෝටරද සමුචිත ඡය 1,95,000යි. ඊළඟට ලීබඩු සමුචිත ඡය 40,000යි. ලීබඩු සමුචිත ඡය 40,000යි. හරි නේද? හොඳයි. ඊළඟට තියෙන බලන්න මොකද්ද කියලා. වෙළඳ නායකයෝ අපි දාලා ඉවරයි නේද මීට කලින්? හවුල්කරුවන් ගැනලි. ගැනලි කොහාටද යන්නේ? ගැනලි හවුල්කරුවන්ගේ ජංගම ගිණුම් හර කරන්න ඕනේ. හවුල්කරුවන්ගේ ජංගම ගිණුම් හර කරන්න ගැනලි කියලා ඉලක්කම් 3 ගැනලි
කීයකද ඉන්නේ බලන්න. ගැනලි රවි 45000යි. ඊට පස්සේ බලන්න කවි කීයද කියලා. කවි 32400යි. ඊළඟට ගවි 27000යි. හරිද? ගැනලි උන අපි දැම්මා. ඊළඟට තියෙන මොකද්ද බලන්න. ජංගම කිරීම ශේෂ එක්කෙනෙක්ගේ හර දෙන්නෙක්ගේ බැර. රවිගේ ජංගම කිරීම තියෙන හර ශේෂයක් තියෙන 30000ක ජංගම කිරීම හර කරන්න ශේෂය කියලා 30000ක් දුම දාගන්න ශේෂය කියලා රවි 30000ක් හර. ඊළඟට අනිත් දිනක තියෙන බැර ශේෂයන් කවි 27000ක් බැර. කවිට බැර කරමු ශේෂය කියලා අපි කවිට 27000ක් බැර. ඊට පස්සේ බලන්න ගවිට 4500ක් බැර. ගවිට 4500ක් බැර. ජංගම ගිණුම් වල ආරම්භක ශේෂයන් අන්න දැම්ම දෙන්නෙක්ගේ බැර එක්කෙනෙක්ගේ හර. ඊළඟට මොකක්ද තියෙන්නේ බලන්න. විකුණුම් 9,36,900ක් තියෙනවා. විකුණුම් 9,36,900 ආදායම් ප්‍රකාශනය දාගන්න උඩින්ම විකුණුම් කියන තැනට ආදායම් ප්‍රකාශනයේ විකුණුම් කියන තැනට දාගන්න. උඩින්ම විකුණුම් කීයද ගාන 9,36,900යි. ඊළඟට බලන්න වෙළඳ නහීමිය 2,60,100 නහීමිය ජංගම වගකීම් මුලදත්ත ප්‍රකාශනයේ ජංගම වගකීමක් ලෙස ලියන්න. නහීමිය 2,60,100 නහීමිය 2,60,100 නහීමිය 2,60,100 නහීමිය නේද ජංගම වගකීමක් සදා ගන්න ඕන. නහීමිය 2,60,100 බැංකු අයරාව 28,500 බැංකු අයරාව කොහොමද දන්නේ? එකක් ජංගම වගකීම් වගකීමක් වශයෙන් දාගන්න බැංකු අයරාව 28,500 බැංකු අයරාව 28,500යි. හරි. අතති මුදල් 60,000යි. අතති මුදල් ජංගම වත්කම් දාගන්න. අතති මුදල් ජංගම වත්කම් දාගන්න මුදල් ඉලක්කම 60,000යි නේද? ජංගම වත්කම් මුදල් 60,000ක් තියෙනවනේ. මුදල් 60,000යි නේද? ප්‍රාග්ධන කිරීම ශේෂයන් දාගන්න මුලතත් ප්‍රකාශනයේ හිමිකම යටතේ 1,50,000 ප්‍රාග්ධන කිරීම රවි කවි ගවි රවි 1,50,000යි කවිත් 1,50,000යි ගවි 75,000යි. ඔක්කොම 3,75,000යි. ප්‍රාග්ධන කිරීම 1,50,000 1,50,000 නේද? හරිද? නැවත චෙක් කරලා බලන්න. ප්‍රාග්ධන 1,50,000 1,50,000 පරිපාලන වියදම් අපි මීට කලින් දාලා ඉවරයි. විකුණුම් වියදම් 51,000ක් තියෙනවා. විකුණුම් වියදම් 51,000 ආදායම් ප්‍රකාශනයේ මෙහි වියදමක් 51,000ක් දාගන්න විකුණුම් වියදම් කියලා. විකුණුම් වියදම් ඉදකඩ බඳින්න මම උඩින් දාන්නම්. විකුණුම් වියදම් 51,000යි. හරි නේද? ඊළඟට තියෙනවා ණය මුදල කවි 1,50,000යි. කවිගේ ණය මුදල මූලතත්ත්ව ප්‍රකාශනයේ ජංගම නොවන වගකීමක් වශයෙන් දාගන්න. ණය ගිණුම කවි 1,50,000යි. හරි. ඔන්න අපි මේ වන විට දැන් ශේෂ පරීක්ෂුමේ තිබෙන සංඛ්‍යාත් ඇතුළත් කළ ඉවරයි. ගැලපුම් සටහන් ඇතුළත් කළා. ශේෂ පරීක්ෂුමේ තියෙන සංඛ්‍යා ඇතුළත් කළා. දැන් ප්‍රවේශමෙන් කරන්නට ඕනි ආදායම් ප්‍රකාශනයේ ඉහළ සිට පහළට එකතු කරන් එන්න. දල ලාභය හොයන්න, සුද්ධ ලාභය හොයන්න, ඊට අමතරව ලාභ කොටස් බෙදන්න,
ජංගම ගිණුම් වලට දාලා ජංගම ගිණුම් තුලණය කරලා විශේෂයෙන් දාන්න මුළු තත්ත්ව ප්‍රකාශනයේට අවසානයේ මුළු තත්ත්ව ප්‍රකාශනයේ එකතු කරන්නට ඕනේ. නේද? හොඳයි. අපි නම් දැන් මූල ප්‍රකාශන එකතු කිරීම කටයුතු ආරම්භ කරමු. මුලින්ම ආදාන ප්‍රකාශනයෙන් අපි දරලාභේ සුද්ධලාභේ හොයාගමු. මෙතන ආදාන ප්‍රකාශනය විකුණුම් තියෙනවා උඩින්ම අපි විකුණුම් පිරිවැය ගණනය කරමු. ආරම්භක තොගේ ගැනුම් සහ ගැනීමේ කුල එකතුව ගමු. ප්‍රයසමන එකතු කරන්න 0.6යි 5යි 6 5 11යි 12යි 4යි 5,25,600ක් තියෙනවා ආරම්භක තොගේ ගැනුම් සහ ගැනීමේ කුල එකතුව. ඒකෙන් අවසන් තොගේ 12,129 අඩු කළාම විකුණුම් පිරිවැය ගන්න පුළුවන් ඔබට. බලන්න විකුණුම් පිරිවැය කීයද කියලා. අපි කැලලකින් ගණක යන්ත්‍රය ආධාරයෙන් ගමු. $5,25,600 නේ තියෙන්නේ. බලන්න $5,25,600 ඍණ 1,29,000. විකුණුම් පිරිවැය එනවා 3,96,600ක්. 3,96,600ක් වෙනවා විකුණුම් පිරිවැය නේද? පොඩ්ඩක් නැවත බලන්න එක. පොඩ්ඩක් හැම එකම නිසා නැවත බලමු. 5,25,600 ඍණ 1,29,000. මොකද මේ දරලාභය වැරදුනොත් ඔක්කොම වරදිනවනේ ඒකයි. 3,96,600. තොර විකුණුම් ආදායම තියෙනවා 9,36,900ක්. $9,36,900 ඍණ 3,96,600 සමානයි 5,40,300 දරලාභය. 5,40,300ක් වෙන දරලාභය නේද? ඒකට වෙනත් ආදායම එකතු වෙන්නට ඕනි 11,100. එකතු කළාම මුළු ආදායම එනවා බලන්න 0.0 1යි 4යි නේද? 1යි 4යි 1යි 5යි 5,51,400ක් වෙනවා මුළු ආදායම. ඊට පස්සේ බලන්න වියදම් පැත්ත කීයද මුළු වියදම මේ තියෙන්නේ? මේ සම්පූර්ණ වියදම අපි එහා පැත්තට ගමු එකතු කරලා අරගෙන උඩ තියෙන ආදායමෙන් අඩු කරමු නේද? බලමු කීයද කියලා මුළු වියදම. කින් එක බලන්න 51,000යි ධන 20,000යි ධන 6,300යි ධන 9,000යි ධන 10,000යි ධන 96,700යි ධන 8,000යි ධන 7,900යි. කීයද? 2,08,900 208,900. සම්පූර්ණ මෙහෙම වියදම නේද? ඒක අපි අඩු කරමු මුළු ආදායමෙන්. උතර එනවා අපිට සුද්ධ ලාභය ගන්න පුළුවන් නේද? මුළු ආදායම තියෙන 5,51,400යි නේද? 5,51,400 ඍණ 2,08,900 208යි
900 3,42,500 3,42,500යි මොකක්ද මේ ශුද්ධ ලාභය ශුද්ධ ලාභය කෙසර අපි ලියමු ශුද්ධ ලාභය කියලා ශුද්ධ ලාභයෙන් දැන් අඩු වෙන්න තියෙනවා කරුණු දෙකක් එකක් තමයි හවුල් වේතන අනික ප්‍රාර්ථන පොලි අඩු කළාම එනවා අධිලාභ ඒක තමයි ලාභ කොටස් වශයෙන් බෙදන්න ඕනේ නේද බලමු කීයද කියලා ශුද්ධ ලාභයෙන් ලාභ කොටස් සහ ප්‍රාර්ථන පොලි අඩු කළාම උත්තරේ 3,42,500 ඍණ 48,000 ඍණ 37,500 අධිලාභ එනවා 2,57,000ක් හරිද දැන් මේ 2,57,000 තමයි ලාභ කොටස් වශයෙන් බෙදන්නට ඕනේ ලියනවා ලාභ කොටස් රවි කවි ගවි නේද මොකද ලාභාලාභ බෙදා ගන්න අනුපාතය මේගොල්ලන්ගේ දෙකට එක මට මතක විදියට බලන්න ගාන පටන් ගන්නකොටම කිව්වා නේද ලාභ බෙදා ගන්න අනුපාතය මොකද්ද කියලා නේද ලාභ බෙදා ගන්න අනුපාතය මේගොල්ලෝ තුන් දෙනාගෙන් දෙකට එක 5න් 2යි 5න් 2යි 5න් 1යි නේද අපි ලාභ කොටස් බෙදමු දෙලක්ෂ 57,000 අධිලාභය නේද අපි ලාභ කොටස් වශයෙන් බෙදමු මේ විදියට ලාභ කොටස් රවි කවි ගවිනේ රවිට 2,57,000න් 5න් 2ක් කවිටත් 2,57,000න් 5න් 2ක් ගවිට 2,57,000න් 5න් 1ක් බලමු කීයද කියලා බලන්න උත්තරේ දෙලක්ෂ 57,000න් 2,57,000 බෙදීම 5 වැඩි කිරීම 2 1,02,800 නේ 102යි 800යි මෙයත් එම 102යි 800යි පයින් එක කියන්නේ මේකෙන් භාගයක් නේ ඒතර කීයද 51,400 නේ 51,400 ඒතර ඔක තමයි ලාභ කොටස් දාගන්න ලාභ කොටස් කියන තැන 1,02,800යි 102යි 800යි 51,400යි එකතුව 2,57,000යි කඩු වුණාම උත්තරේ බිඳුවයි නේද හරි ලාභ කොටස් ලාභාලාභ විසර්ජන කිරීම හරනේ එමනම් ජංගම කිරීම බැර කරන්න ජංගම කිරීම වලට කියලා බැර කරන්න 1,102යි 800 ගානේ ලාභ කොටස් කියලා 102යි 800යි 102යි 800යි 51,400යි දැන් ඔන්න ආදායම් ප්‍රකාශනයේ වැඩ කටයුතු හරි වෙළඳ කිරීමෙන් දර ලාභය හොයාගත්තා ලාභාලාභ කිරීමෙන් ශුද්ධ ලාභය හොයාගත්තා විසර්ජන කිරීමෙන් ලාභය විසර්ජනය කළා දැන් අවසාන පියවර ජංගම කිරීම එකතු කරන්න ජංගම කිරීම වල තුලනය කරලා ශේෂය ගමු පල්ලෙහාට තුන් දෙනාගේ බැර ශේෂයන් තිරබව පැහැදිලිව පේනවනේ බැර පැත්ත නේද වැඩි එකතු ගන්න රවි ටපය 13 2යි 15යි එකක් ඉතුරුයි 5යි 6යි 1යි 1,65,800යි නේද 1,65,800යි තියුණම් ගණන් යන්ත්‍රණය පරීක්ෂා කරලා බලමු රවිගේ ඉලක්ක වෙන්න ඕනේ මෙහෙමයි 48,000යි ධන 15,000යි
ධන 1,28,800යි. උත්තරය 1,65,800යි. මේකේ අඩු වෙන්න තියෙනවා 30000කුයි 45000කුයි නේද? ඍණ 30000 ඍණ 45000. එයාගේ ශේෂය වෙනවා 90800ක්. 90800යි. ශේෂය පාලට ගෙනාව නේද? මෙතන බැර එකතු 1,65,800 එහෙනම් දැම්මම ඒ වෙනස තමයි මම මේ කිව්වේ. ශේෂය ඉහළට ගෙනාවා 90800ක්. හරි නේද? ඊට පස්සේ බලන්න කවිගේ තත්ත්වය මේකයි. 27000ක් තියෙනවා බැර එකතුව. ශේෂය ධන 15000යි ධන 6300යි ධන 1,28,800යි 102යි 800යි. උත්තරේ 1,51,100යි. 1,51,100න් අඩු වෙන්න ඕනේ. 1,51,100 නේද? මේක වෙනස ගන්න එක තමයි යාගේ ශේෂය. 0.0 7 4 11 එකක් ඉතුරුයි 3යි 8 11 එකක් ඉතුරුයි 4යි 1යි 5යි 1යි 1,18,700යි නේද? 1,18,700යි. ඊට පස්සේ බලන්න ගවිගේ බැර එකතු 4,500යි ධන 7,500යි ධන 20,000යි ධන 51,400යි. උත්තරය 83,400යි. 83,400 මේ පැත්තට දැම්මම 7,000ක් අඩු වෙනවා. බලන්න එයාගේ ශේෂය කීයද කියලා. එහෙමනම් 4යි 6යි 13 එකක් ඉතුරු 3යි 6යි 56,400යි නේද? 56,400. ඔන්න ජංගම ගිණුම් වල අවසාන ශේෂය. මේ ඉලක්කම් කොහටද යන්නේ? මූල තත්ත්ව ප්‍රකාශන හිමිකම යටතේ නේද? මූල තත්ත්ව ප්‍රකාශන හිමිකම යටතේ පෙන්නන්නට ඕනි ජංගම ගිණුම් කියලා ලියලා නේද? ප්‍රාථමික ගිණුම් වල පාඩම් ජංගම ගිණුම් කියලා ලියනවා අපි. ජංගම ගිණුම් රවි කවි කවි නේද? රවිගේ ශේෂය කීයක් ආවද? 90,800යි. 90,800යි. ඊට පස්සේ කවිගේ ශේෂය කීයක් ආවද බලන්න. කවිගේ වෙලා තියෙනවා 1,18,700යි. 1,18,700ක් නේද? 1,18,700යි. තර ගවිගේ ශේෂය බලන්න කීයද කියලා? 56,400යි. 56,400යි. එහෙනම් බලන්න ජංගම ගිණුම් තුනේම එකතුව කීයද කියලා අපි ගමු ගණක යන්ත්‍රයක ආධාරයෙන්. ජංගම ගිණුම් තුනේම එකතු වෙනවා 90,800යි 1,18,800යි 1,18,700යි ධන 1,18,700යි ධන 56,400යි.
ජංගම බිඳුව තුනේ එකතු 2,65,900යි. 2,65,000 2,65,900 නේද? එතකොට දැන් අපිට පුළුවන් ශේෂපත්‍රයේ එකතු කිරීම ගන්න මේ විදිහට බලන්න. මුලින්ම පටන් ගමු දේපොළ පෙරේත උපකරණ සම්බන්ධයෙන්. තුන්ලක්ෂ 90,000න් අඩු කරන්න ඕන 39,000. 3,90,000න් 39,000 ගියාම කීයද? 3,90,000 40,000 ගියත් 3,50,000 3,51,000 නේද? 4,50,000න් අඩු කරන්න ඕන 1,95,000. 4,50,000න් 2,00,000ක් අඩු කළාම 2,50,000 ඒතර 2,55,000. නේද? ධාරණගේ 1,35,000න් 40,000ක් අඩු වෙන්න ඕනේ. ඒතර 95,000 නේද? ධාරණගේ. දැන් බලන්න ඒවායේ එකතුවන් එනම් පිරිවැය එකතුව 9,14 17 එකක් ඉතුරුයි. 4 8 1 9 9,75,000. එතන උත්තරේ 0.0.0.9,14 එකක් ඉතුරුයි. 4යි 8යි 17 එකක් ඉතුරු 2යි 2,74,000 නේද? මෙතන උත්තරේ බලන්න 0.0.0.5 10යි 11 එකක් ඉතුරුයි. 10යි 15යි 20යි දෙකක් ඉතුරුයි. 5යි 2යි 7යි 7,01,000. ඊළඟට ජංගම වත්කම් තිබෙනවා මෙන්න මේ එකතුව 0.0.5යි 4යි 2යි 6යි 5යි 2යි 7යි 10යි 13 එකක් ඉතුරුයි. 1 2 1 3යි 3,36,500ක් 3,36,500ක් නේද? මුළු වත්කම එකතු වෙනවා 0.0.5යි 6යි 1යි 7යි 3යි 7 3 10යි 10,37,500යි මුළු වත්කම. පැහැදිලිද? මේ පැත්ත බලන්න හිමිකම එකතුව ගන්න. හිමිකම එකතුව තියෙනවා 0.0.9යි 5යි 10 එකක් ඉතුරුයි. 8යි 14 එකක් ඉතුරුයි. 5යි 6,40,900. ජංගම වගකීම් තියෙනවා. ජංගම වගකීම් තියෙන මෙච්චරක් 0.0.5යි 6යි 8යි 6 3 9යි 2යි 11 එකක් ඉතුරුයි. 2 1 3යි 3,18,600ක්. ජංගම වගකීම් එකතු බලමු නැවත. ගණක යන්ත්‍රයක ආධාරයෙන් සංඛ්‍යා පෙරළිල්ල තින්ද 3,10යි 2,60,000යි ධන 2,60,100යි ධන 2,500යි 2,91,600යි නේද? මේක කලින් දැක්ක වැරදි නේද? 2,91,600යි 2,91,600යි නේද? ඒක බලන්න දැන් සම්පූර්ණ වත්කම් එකතුව. එතකොට ජංගම නොවන වගකීම් ජංගම වගකීම් දෙක එකතුව බලන්න කීයද කියලා 0.6යි 5යි 1යි 6යි 9යි 3යි 3,96,600යි 1,50,000යි 2,91,600යි 3,96,600යි. ඒතර මුළු හිමිකම වගකීම් එකතුව බලන්න 0.0.9යි 15 එකක් ඉතුරුයි. 1යි 7යි
9 13යි මේක එකතු කරමු ගණන් කැන්සලයක් ආධාරයෙන්. මෙතන හිමිකම එකතු වෙනවා 0.10 එකතු 13යි. එනවා 6,40,900ක් නේද? එතකොට එන්න ඕනි හිමිකම 6,40,900යි. හිමිකම 6,40,900යි. ධන 3,96,600යි. 3,96,600යි. එකතුව 10,37,500යි. බලන්න හිමිකම හා වගකීම් වල එකතුව 10,37,500යි. වත්කම් වල එකතුවත් කිය 10,37,500යි. එතකොට මුලතත්ත්ව ප්‍රකාශනයේ වත්කම් වල එකතුව හිමිකම හා වගකීම් වල එකතුවට සමාන වෙනවා. ඔය අභ්‍යාසයෙන් අපි බලාපොරොත්තු වෙලා තියෙන පිළිතුර ඔන්න ඕකයි. අපි බලාපොරොත්තු වුණා ආදායම් ප්‍රකාශනය ඒ වගේම මූලතත්ත්ව ප්‍රකාශනය හා ජංගම ගිණුම් නේද? අපි නැවත මුලින්ම බලුවොත් අපි බලාපොරොත්තු වෙලා තියෙන පිළිතුර මේ තියෙන්නේ. එක තමයි ආදායම් ප්‍රකාශනය බලාපොරොත්තු වුණා අපෙන්. අපි ආදායම් ප්‍රකාශන හැදුවා සම්පූර්ණයෙන්ම නේද? ඔබට මතක ඇති ආදායම් ප්‍රකාශනය මෙහෙම තිබුණේ. ඉතින් ආදායම් ප්‍රකාශනයේ දල ලාභය මේ අපි මේ 5,40,300 කියන දල ලාභය අපි දල ලාභය කියන වචන කියලා තිබුණේ. දල ලාභය 5,40,300යි. ඒක ලද වට්ටම එකතු කරලා වියදම් අඩු කළාම සුද්ධ ලාභය ආව 3,42,500ක්. ඒකෙන් විසර්ජනය කළාම අධිලාභය ආව 2,57,000ක්. ලාභ කොටස් වශයෙන් බෙදුවම 2,57,000 බෙදලා ගියා. ලාභ කොටස් වශයෙන් 1,02,800යි 1,02,800යි 51,400යි. ඊට ඒවා ජංගම ගිණුම් වලට බැර වුණා. ජංගම ගිණුම් වලට බැර වෙලා නේද? ජංගම ගිණුම් වල අවසාන ශේෂයන් ආවා රවිගේ 90,800ක්, කවිගේ 1,18,700ක්, ගවිගේ 56,400ක් නේද? ඒ අවසාන ජංගම ගිණුම් ශේෂ අපි දැම්ම මූලතත්ත්ව ප්‍රකාශනයේ හිමිකම වශයෙන් ප්‍රාර්ථනා ගිණුම් වල පහලින් ජංගම ගිණුම්. අවසානයේ මූලතත්ත්ව ප්‍රකාශනය අපි එකතු කළා. මෙතන වත්කම් පැත්ත එකතු ජංගම නොවන වත්කම් 7,01,000යි. ජංගම වත්කම් 3,36,500යි. මුළු වත්කම් 10,37,500යි නේද? මුළු වත්කම්. ඊට පස්සේ හිමිකම හා වගකීම් යටතේ තිබුණා. හිමිකම හා වගකීම් යටතේ නේද? හිමිකම හා වගකීම් හිමිකම් ප්‍රාර්ථනා ගිණුම් රවි කවි ගවි ජංගම ගිණුම් රවි කවි ගවි ඔක්කොම එකතුව ප්‍රාර්ථනා ගිණුම් එකතුව 3,75,000යි. ජංගම ගිණුම් තුන එකතුව 2,65,900යි. මුළු හිමිකම 6,40,900යි. ජංගම නොවන වගකීමක් තිබුණා කවි ණය ගිණුම 1,05,000ක්. ජංගම වගකීම් තුනක් තිබුණා එකතුව 2,91,600යි. ජංගම නොවන හා ජංගම කියන වගකීම් දෙවර්ගයම එකතුව 3,96,600යි. යනු හිමිකම හා වගකීම් වල එකතුව 10,37,500යි. මූලතත්ත්ව ප්‍රකාශනය සමාන වෙන ඔය ආකාරයට. හොඳයි. අපි ඊළඟ පාඩම් ඒකකයේ තුලින් තවදුරටත් හවුල් ව්‍යාපාරවල මූල ප්‍රකාශ අධ්‍යයනය කරමු.